සුවත දිව්‍ය ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට අද දිනේදී නියුට්‍රින් පොතුලින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබගේ ශරීර සෞඛ්‍යයට ඉතාමත් වැදගත් වෙන කාරණයක්. ඒ තමයි දියවැඩියාව සම්බන්ධයෙන් අපි භාවිතා කරන ඉන්සියුලින් පිළිබඳව. ඉතින් ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට අද දිනේදීත් අප සමගින් සම්බන්ධ වෙන්නේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෝමෝන රෝග සහ දියවැඩියාව සම්බන්ධ විශේෂඥ වෛද්‍ය මහේෂී අමරවර්ධන වෛද්‍යසුමිය. ඒ වගේම අද දිනේදී අපි සමග සම්බන්ධ වෙනවා දියවැඩියා අධ්‍යාපන හෙද නිලධාරී ජේ.බී. සේනානායක මහතා. අපේ කතාබහට ආරම්භයක් වශයෙන් මම මුලින්ම අපේ වෛද්‍යතුමියගෙන් විමසන්නට කැමතියි. ඇත්ත වශයෙන්ම වෛද්‍යතුමියනි මොකක්ද මේ ඉන්සියුලින් කියලා කියන්නේ? ඉන්සියුලින් කියන්නේ ඇත්තටම ස්වභාවිකවම අපේ ඇඟේ නිපද වෙන හෝමෝනයක්. ඒක නිපද වෙන ග්‍රන්ථියට අපි කියන්නේ අග්න්‍යාශය කියලා. අග්න්‍යාශය කියන අවයවයේ ස්වභාවිකව ඕනෑම කෙනෙක්ගේ නිපද වෙන හෝමෝනයකට තමයි අපි මේ ඉන්සියුලින් කියලා කියන්නේ. මොකක්ද මේ දියවැඩියාව සහ ඉන්සියුලින් අතර තියෙන සම්බන්ධතාවය? ඔව් ඒ කියන්නේ දැන් දියවැඩියාව ප්‍රධාන වශයෙන්ම වර්ග දෙකක් තියෙනවා. තවත් වර්ග තියෙනවා. ඒකට ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. ටයිප් 1 දියවැඩියාව සහ ටයිප් 2 දියවැඩියාව. දැන් ටයිප් 1 දියවැඩියාව තියෙන ලෙඩුන්ට ඉන්සියුලින් ඒ අග්න්‍යාශය කියන ග්‍රන්ථියේදී නිෂ්පාදනය වෙන්නේම නැහැ. එතකොට ඒ ටයිප් 1 දියවැඩියා රෝගීන්ට ඒ රෝග විනිශ්චය ගොඩක් වෙලාවට පොඩි කාලේ තමයි මේගොල්ලෝ රෝග විනිශ්චය වෙන්නේ. ඒ රෝග විනිශ්චයේ සිටම අපිට ඉන්සියුලින් භාවිතා කරන්න දෙන්න වෙනවා. ටයිප් 2 රෝගීන් යම්කිසි කාලයකදී විශේෂයෙන්ම මුල කාලේ හොඳට ප්‍රතිකාර කෙරෙච්ච නැති අය, බෙහෙත් වලින් හොඳට පාලනය වෙච්ච නැති අයට සහ සමහර එක් අයට ජීවිතයේ යම් දවසකදී පෙතිවලට අහන්නේ නැති තත්වයක් ආපු දවසට අපිට ඒ වගේ අයටත් ඉන්සියුලින් ප්‍රතිකාරය පාවිච්චි කරන්න වෙනවා. එතුමිය මතක් කළ ආකාරයට පළමු ගණයේ දියවැඩියාව සහ දෙවන ගණයේ දියවැඩියාව කියන තත්ත්ව දෙකක් පවතිනවා. ඉතින් මේ පළමු ගණයේ දියවැඩියාව සඳහා අපිට ඉන්සියුලින් භාවිතා කිරීමටම සිද්ධ වෙනවා කියලා ඔබතුමිය ප්‍රකාශ කළා. ඒත් එක්කම දෙවන ගණයේ දියවැඩියාව සඳහාත් මේ ඉන්සියුලින් භාවිතා කිරීමට ඇතැම් අවස්ථාවලදී සිද්ධ වෙනවා කියලා එතුමිය ප්‍රකාශ කළා. ඉතින් වෛද්‍යතුමියනේ ඔබතුමියගෙන් දැනගන්නට කැමතියි බොහෝ දෙනෙක් මේ ඉන්සියුලින් භාවිතා කරන රෝගීන් අපිත් සමග සම්බන්ධ වෙලා ඉන්නවා වෙන්නට පුළුවන්. ඉතින් ඔබතුමියගෙන් විමසන්නට කැමතියි මේ ඉන්සියුලින් භාවිතා කිරීම නිසි ආකාරව සිද්ධ කරන්නේ කොහොමද? අපි දැක තිබෙනවා ඇතැම් අවස්ථාවලදී මේ ඉන්සියුලින් භාවිතා කරන අක්‍රමිකතාව හේතුවෙන් එහෙම නැත්නම් ඉන්සියුලින් භාවිතා කරන ක්‍රමවේදය නිවැරදි නොවීම නිසා යම් රෝගීන්ට ඉතාමත් අසීරුතාවයන් වලට පත් වෙන්නට සිද්ධ වෙලා තියෙනවා. වෛද්‍යතුමියනි ඔබතුමියගෙන් දැනගන්නට කැමති කොහොමද නිසි ආකාරව මේ ඉන්සියුලින් භාවිතා කරන්නේ කියලා? ඔව් ප්‍රධාන වශයෙන්ම තමයි හැම රෝගියෙක්ම දැනගන්න ඕනේ තමන් මේ ඉන්සියුලින් භාවිතා කරන්නේ කුමන හේතුවක් උඩද කියන එක. දැන් සමහර එක් අය හිතාගෙන ඉන්නේ ඉන්සියුලින් කියන එක පාවිච්චි කරන්න ගත්තාම මේකට ඇබ්බැහි වෙනවා. අන්න ඒ වගේ කතාවත් අපි අහලා තියෙනවා. ඉතින් ඒව දුර්මත. අපි ඉන්සියුලින් පාවිච්චි කරන්න වෙන හේතුව තමයි මම කලින් කිව්වා වගේ ටයිප් 1 වලදී නම් හැමදාම ජීවිතේ කාලේ හැමදාම ටයිප් 2 වලදී නම් ඒ බෙහෙත් වලින් අහන්න නැති මට්ටමක් ආවම තමයි අපි ඉන්සියුලින් දාන්නේ. එතකොට ඇත්තටම ඒකෙදි වෙන්නේ ඇබ්බැහි වීමක් නෙමෙයි. මේ ලෙඩට ඇත්තටම ඉන්සියුලින් අවශ්‍යතාවයක් තිබීමක්. ඒ නිසා මේ රෝගීන්ට දීර්ඝකාලීනව ඉන්සියුලින් ගන්න වෙනවා. මිසක ඒක මේ ඉන්සියුලින් වලට ඇබ්බැහි වීමක් නම් නෙමෙයි කොහොමත්. අනිත් එක තමයි තමන් ගන්න ඉන්සියුලින් වර්ගය දැනගෙන සිටින්න ඕනේ. ඉන්සියුලින් වර්ග ගොඩාක් තියෙනවා. ඒ සමහරක් ඉන්සියුලින් වර්ග වලට අපි කියනවා මේ ස්වභාවිකව ඇඟේ හියුමන් මනුෂ්‍ය විසින්ම නිපද වෙන ස්වභාවික හෝමෝන පාවිච්චි වෙලා හදන ඉන්සියුලින් තියෙනවා. ඒ වගේම ඉන්සියුලින් කෘත්‍රිමව නිෂ්පාදනය වෙච්ච ඉන්සියුලින් වර්ග තියෙනවා. ඒ වගේම ඉන්සියුලින් එක වැඩ කරන කාලවකවානුව අනුව විවිධාකාර ගණවලට අපි ඉන්සියුලින් වර්ග කරලා තියෙනවා. ඊටාම ඉක්මනින් ක්‍රියාකාරීත්වය ආරම්භ වෙන ඉන්සියුලින් තියෙනවා. ටිකක් වෙලා ගිහිල්ලා ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය ආරම්භ වෙන ඉන්සියුලින් වර්ග තියෙනවා. ඉතින් මේ විවිධාකාර වූ ඉන්සියුලින් වර්ග අපි භාවිතා කරන විවිධාකාර හේතු වලදී. එතකොට ඒක තීරණය කරන්නේ වෛද්‍යවරයා විසින්. එතකොට මේ වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන ඉන්සියුලින් එකේ වර්ගය මොකක්ද කියලා දැනගෙන සිටීම වැදගත් වෙනවා. මේ ඉන්සියුලින් වර්ග වල ඒ තියෙන වයල්ස් වල ඉන්සියුලින් එන ඒ වයල් එකේ තියෙන කලර් කෝඩ් එකක්. ඒ වර්ණ පටියක් තියෙනවා. ඒ වර්ණ පටියවත් අනුතරමින් මතක තබා ගැනීම වැදගත්. මොන වර්ණ පටියට දාලා ඉන්සියුලින් එකද තමන් විසින් පාවිච්චි කරන්නේ කියන එක. නම සමහර එකට අමතක වෙන්න පුළුවන්. ඒක දැනගෙන සිටීම වැදගත් වෙනවා. අනිත් එක තමයි හැමතිස්සෙම ඉන්සියුලින් එකක් ස්පිරිතාලෙන් හරි නැත්නම් මේ ෆාමසි එකකින් හරි ලබා ගන්නකොට ගෙදරට ඉන්සියුලින් එක අරගෙන යන්න සූදානමක් තියෙනවා. පෙර සූදානමක් තියෙනවා. වෛද්‍යවරයා නිර්දේශ කරාට පස්සේ හෑන්ඩ් බෑග් එකේ දාගෙන ඉන්සියුලින් එක ගෙදර අරගෙන යන්න පුළුවන් කමක් නැහැ.
එතකොට මේ අවස්ථාවේදී ඒකට සුදුසු විදිහට ඒ අයිස් එළියට දාලා හදාගන්න පුළුවන් වෙන ඒ වෙනම ඒ උපකරණ තියෙනවා ෆාමසි වල ඒ වගේ එකක් සූදානමින් තියාගන්නවා. ඊට පස්සේ ඉන්සියුලින් එක ගෙදරට අරගෙන ගියාට පස්සේ ඉන්සියුලින් එක තියන්නේ කොහෙද කියන එක ඉතාම වැදගත්. දැන් ඉන්සියුලින් ගත්තොත් ඉන්සියුලින් තියන්න ඕන උෂ්ණත්වය තමයි සෙන්ටිග්‍රේඩ් අංශක 25. ඔය ඊට වඩා අඩු. නමුත් අධිශීතකරණයේ ඉන්සියුලින් තියාගන්නේ නැහැ. එතකොට අපි කියන්නේ ඉන්සියුලින් තියන්න හොඳම ස්ථානය විදිහට ශීතකරණයක ඇතුළත. දොරේ නෙමෙයි. මොකද දොරේ ඉන්සියුලින් තබා ගැනීම අපි රෙකමෙන්ඩ් කරන්නේ නැහැ. මොකද දොර අරින වහන හැම සැරයක් ගානෙම ඒ උෂ්ණත්වය වෙනස් වෙනවා. ඒක නිසා අපි ඉන්සියුලින් කියන්නේ ෆ්‍රිජ් එකේ යට කොටසේ පළවෙනි හෝ දෙවෙනි රැක් එකේ භාජනයක දාලා තමයි අපි ඉන්සියුලින් කපඩා කරලා තියන්නේ. එතකොට ඉන්සියුලින් පෙන්ස් ගැන සමහරෙක් අහන්න පුළුවන්. එතකොට අපි ඉන්සියුලින් පෙන්ස් වල පාවිච්චි නොවු කාට්‍රිජ් අපි ගබඩා කරන්න කියන්නේ එතන ඒ විදිහටම අනිත් ඉන්සියුලින් ගබඩා කරන තැනමයි. හැබැයි තමන් පෙන් එක ඇතුළට කාට්‍රිජ් එකක් දැම්මට පස්සේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 25 තියෙන ස්වභාවික පරිසරය අපිට තියෙනවා නම් ඒ කියන්නේ ගෙදර තියෙන සීතලම තැනක එහෙම නැතිනම් ගමනක් යනවා නම් අපේ හෑන්ඩ් බෑග් එක වගේ අන්න ඒ වගේ තැනක තියලා ඒක අරගෙන යන්න පුළුවන්. හැබැයි අවුවට කිසිසේත්ම ඉන්සියුලින් අවුවට නිරාවරණය වෙන විදිහට තිබීම සුදුසු වෙන්නේ නැහැ. අනිත් එක තමයි ඉන්සියුලින් එකේ කල්ලිකුත් වෙන දිනය හැමතිස්සෙම තමන්ගේ ඔළුවේ මතකයේ තියෙන්න ඕනේ කවදාද කල්ලිකුත් වෙන්නේ කියලා. එහෙම කල්ලිකුත් උනොත් වැරදිලා ඒ ඉන්සියුලින් ඉවත් කිරීම අවශ්‍ය වෙනවා. පෙන් එකක් ගැන එතුමිය කතා කළා. ඉතින් අපි දන්නවා ඉන්සියුලින් භාවිතා කරන්නේ ඉන්ජෙක්ෂන් කටුවක් භාවිතා කරලා ඒක තමයි සාම්ප්‍රදායික ක්‍රමවේදය. නමුත් එතුමිය ප්‍රකාශ කළා වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් කාර්යබහුල නිසා අපිට ඉන්සියුලින් පෙන් එකක් භාවිතා කරන්න පුළුවන් කියලා. ඉතින් ඔබතුමියගේ විමසන්නට කැමති මේ පෙන් එක අපිට හෑන්ඩ් බෑග් එකක වගේ දාලා මේ ඔෆිස් එකක යන අවස්ථාවේ තියාගන්න පුළුවන් කියලා තමයි ඔබතුමිය ප්‍රකාශ කරන්නේ. එතනදී අපි වඩාත්ම සැලකිලිමත් වූ කාරණාත් පවතිනවාද? ඔව් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඉරුවෙරුවට නිරාවරණය කරන්නේ නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ හෑන්ඩ් බෑග් එක තුල ඒ Tamanට ලැබෙන පුළුවන් සීතලම ස්ථානය කියන්නේ කාමරේ මේ කබඩ් එකක් ඇතුළත අන්න ඒ වගේ තැනක ගබඩා කියලා තැබීම සුදුසු වෙනවා. ඉරෙලියට නිරාවරණය වෙන්නේ නැති වෙන තියාගන්න එක තමයි ඉතාම වැදගත්. අනිත් එක ඒ පෙන් එක එන බෑග් එකක් තියෙනවා පොඩි. අන්න ඒ බෑග් එක ඇතුළෙම තමයි පෙන් එක තියලා තියන්නේ. මේ වෙන විට ඔබ ඉන්සියුලින් භාවිතා කරන පුද්ගලයෙක් වෙන්නට පුළුවන්. ඔබ නිවැරදි ආකාරයෙන් මේ ඉන්සියුලින් භාවිතා කරනවාද කියන එක ඔබට අද දැන ගැනීමට හැකියාවක් ලැබෙවි. ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට අපි අද සම්බන්ධ කරගත්ත අනුරාධපුර ශික්ෂණ රෝහලේ දියවැඩියව සම්බන්ධ හෙද නිලධාරී ජේ.බී. සේනානායක මහතා. දැන් ඉන්සියුලින් ලබා දීමේදී වෛද්‍යවරයෙක් ඔබට ඉන්සියුලින් වර්ගයක් කුමන හෝ ඉන්සියුලින් වර්ගයක් ලබා දෙන්නට පුළුවන්. ඒ ඉන්සියුලින් වර්ගය කුමක් වුවත් රෝහලේදී ලබා දෙන ඉන්සියුලින් නිවසට රැගෙන යා යුත්තේ අර අපි කියන කූල් කන්ටේනරයක්. එහෙම නැත්නම් ඍජු ෆෝම් වලින් සැදුම්ලත් කුඩා බඳුනක ගබඩා කරලා රැගෙන යන්න පුළුවන් ඔබේ නිවස කරා. එහෙමත් නැත්නම් අපි අර උණු වතුර බෝතල් කියන උණු වතුර බෝතලයක අයිස් කැට කීපයක් දාලා ඉන්සියුලින් කුප්පිය ඒකේ නොගැටෙන පරිදි ගබඩා කරලා ඔබේ නිවසට රැගෙන යා හැකියි. ශීතකරණයක් නොමැති නම් ඔබගේ නිවසේ මෙන්න මේ ආකාරයට ඉන්සියුලින් තැම්පත් කරගන්නට පුළුවන් ඔබේ නිවසේ පහසුවෙන්ම මැටි බඳුනක් ඔබට භාවිතා කරන්නට පුළුවන් මේ වගේ කට ලොකු මුට්ටියක් හෝ කලයක්. ඒ වගේම ඒ බඳුන ඇතුළට තවත් කුඩා බඳුනක් භාවිතා කරන්න පුළුවන්. ඒ බඳුන තැම්පත් කරනවා මෙහි. එතකොට මේ පින්තූරයේ තිබෙන පරිදි මෙන්න මේ ලොකු බඳුනට අපි ජලය භාගයක් පමණ පුරවමු. පුරවලා මෙම කුඩා බඳුන ඇතුළට මෙන්න මේ ඉන්සියුලින් කුප්පිය තැම්පත් කරලා තබා ගන්නට පුළුවන්. හැබැයි මේ හොඳට මතක තියාගන්න ඕන මේ ඇතුලේ භාජනයේ වතුර නොතිබිය යුතුයි. මේ වටේට වතුර මෙහික ගෑවෙන්නට පුළුවන්. නමුත් ඇතුලේ වතුර නොතිබිය යුතුයි. ඒ වගේම මැටි වැස්මක් මේ සඳහා භාවිතා කරන්නට පුළුවන්. මේක වහලා තියාගන්න. එතකොට මේ භාජනයේ කොහේ හරි ඇඳක් යට හෝ කෙලින්ම හිරු එළිය නොවැටෙන තැනක තබා ගන්නට පුළුවන් ඔබට ඉන්සියුලින් ගබඩා කර තැබීම සඳහා. හොඳට ඔබගේ අවධානයට යොමු කරනවා මම නැවතත් මේ බඳුන මැටි වෙන්න ඕන. මොකද ඇලුමිනියම් හෝ ප්ලාස්ටික් කල වෙළඳපොලේ තියෙනවා. නමුත් ඒවා භාවිතා කිරීමේ හැකියාවක් ඔබට නැහැ.
එතකොට ඉන්සියුලින් විද ගැනීම අපි දැන් බලමු. ඉන්සියුලින් විද ගන්නකොට ක්‍රම දෙකකට විද ගන්නට පුළුවන්. එකක් ක්‍රමයක් තමයි ඉන්සියුලින් සිරින්ජය භාවිතා කරලා අපිට විද ගන්නට පුළුවන්. මෙන්න මේ වැනි සිරින්ජය වෙළඳපොලෙන් මිලදී ගන්නට පුළුවන් ඔසුසලකින්. ඒ වගේම ඉන්සියුලින් පෑන භාවිතා කරන්නට පුළුවන්. නවීන ඉන්සියුලින් වර්ග ඒ වගේම නවීන තාක්ෂණයත් සමග මේ ඉන්සියුලින් පෑන දැන් වෙළඳපළට පැමිණලා තියෙනවා. ඊටාම පහසුයි මේ පෑනින් විද ගැනීම. අපි මුලින් පැහැදිලි කරමු මේ කටුවක් භාවිතා කරලා නැත්නම් මේ ඉන්සියුලින් සිරින්ජයක් භාවිතා කරලා කොහොමද ඉන්සියුලින් විදගන්නේ කියන එක. ඉන්සියුලින් විද ගැනීම සඳහා කටුවක් අපි භාවිතා කරනකොට ඒ සඳහා සුදුසු කටුවක් භාවිතා කළ යුතුයි. මෙන්න මේ කටුව තමයි බොහෝ විට වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ ඉන්සියුලින් විද ගැනීම සඳහා. ඒ වගේම මෙන්න මෙවැනි කටුත් වෙළඳපොලේ තිබෙනවා. මේකට අපි කියනවා ටියුබක්යුලින් සිරින්ජර් කියලා. මෙවැනි සිරින්ජයේ මේ ඉදි කටුව වෙන් කරන්නට පුළුවන්. මේ ආකාරයට වෙන් කරන්න පුළුවන්. නමුත් මේ ඉදි කටුව අපි කියනවා මේ ඉදි කටුව වල තියෙනවා ගේජ් ප්‍රමාණය. මේ ගේජ් ප්‍රමාණය 26 හෝ 27 වැනි අගයක තමයි මේ සිරින්ජර් වල තියෙන්නේ. එම නිසා මේ සිරින්ජර් තරමක් නුසුදුසුයි ඉන්සියුලින් විද ගැනීම සඳහා. මොකද ඒකේ කටුව පොඩ්ඩක් ලොකු වැඩි. එතකොට මේ ලබා දෙන රෝගියාගේ වේදනාව වැඩි වෙන්නට පුළුවන් මේ කටුව නිසා. ඒ වගේම නියමාකාරයට මේ ඉන්සියුලින් ස්ථානගත වෙන්නේ නැහැ. අපි ඉන්සියුලින් ස්ථානගත කළ යුත්තේ හමට යටින් තිබෙන තෙල් ස්තරයට. අපි කියන එකට සබ්කියුටේනියස් ටිෂු කියලා. ඒ ස්තරයට තමයි ඉන්සියුලින් ලබා දිය යුත්තේ. නමුත් මෙවැනි සිරින්ජයක් භාවිතා කළොත් අපේ හමට චර්මයේ මේ පේශි සඳහා මේ ඉන්සියුලින් යනවා. ඒ නිසා මේ සිරින්ජය ඇත්තටම නුසුදුසුයි. මෙන්න මෙවැනි සිරින්ජයක් තමයි භාවිතා කළ යුත්තේ ඉන්සියුලින් ලබා දීම සඳහා. එතකොට ඉන්සියුලින් මේ සිරින්ජයේ කටුව නැත්නම් ඉදි කටුව ගේජ් 30 31 හෝ 29 තියෙන සිරින්ජස් භාවිතා කරන්නට පුළුවන් නම් වඩාම හොඳයි. එහෙම යම්කිසි අවස්ථාවක නැතිම වුණොත් පමණක් අර මම පෙර සඳහන් කරපු සිරින්ජේ භාවිතා කරන්නට පුළුවන්. නමුත් වඩාම සුදුසු මෙන්න මේ සිරින්ජේ. එතකොට මේ සිරින්ජේ අපි ඉන්සියුලින් ලබා දෙන විට වෛද්‍යවරයා නිර්දේශ කරන්නේ යුනිට් වශයෙන් ඉන්සියුලින් නික්ෂේපණය කරන්න. එතකොට මේ යුනිට් මෙන්න මේ සිරින්ජයේ සඳහන් කරලා තියෙනවා. මට සමීප ඡායාරූපයක් ලබා දෙන්න පුළුවන් නම් මේ යුනිට් 10 20 30 40 ආදි වශයෙන් යුනිට් 100 දක්වා මේ සිරින්ජයේ සනිටුහන් කරලා තිබෙනවා. ඒතර ඔබට අවශ්‍ය යුනිට් ප්‍රමාණය ඔබට වෛද්‍යවරයා නියම කර ඇති යුනිට් ප්‍රමාණය මේ සිරින්ජයෙන් පහසුවෙන් ලබා ගැනීමට හැකි. කිය යුතු දෙයක් තියෙනවා. ඉන්සියුලින් ඔබ ගබඩා කර තියෙන්නේ ශීතකරණයේ නම් ඔබ ඉන්සියුලින් මාත්‍රාව ගැනීමට පෙර විදින පුද්ගලයා මේ ඉන්ජෙක්ෂන් ලබා දෙන පුද්ගලයා හොඳින් සබන් දාලා අත් සෝදාගත යුතුයි. තමාටමත් මේ ඉන්සියුලින් නික්ෂේපණය ලබා ගන්නට පුළුවන්. ඒ වගේම එහෙම නැත්නම් ඔබ මේකට අපහසුකමක් දක්වනවා නම් ඔබ මේකට කැමති නැත්නම් ඔබගේ පවුලේ වෙනත් කෙනෙක් වැඩිහිටි කෙනෙක් මේක සඳහා යොදා ගන්නට පුළුවන්. ඒ සම්බන්ධ වෙත් අපි අවශ්‍ය නම් ඔබට පුරුදු කරලා දෙන්නට පුළුවන්. නැත්නම් ඔබට ගිහිල්ලා ගෙදරදී ඒ පුද්ගලයාව යම්කිසි පුහුණුවක් ලබා දෙන්නට පුළුවන්. මෙන්න මෙහෙමයි විදින්නේ කියන එක. එතකොට කෙසේ හෝ විදින පුද්ගලයා හොඳින් සබන් දමා අත් සෝදාගෙන ඉන්පසු අපි කියනවා දැන් අපි කියමු අපි හිතමු මේ ඉන්සියුලින් එක උදේ 8ට විදිනවයි කියලා. උදේ 8ට විදින්න තිබෙනවා නම් මිනිත්තු 10කට ප්‍රථමව මේ ඉන්සියුලින් කුප්පිය නැත්නම් මේ ඉන්සියුලින් වයල් එක ශීතකරණයෙන් පිටත තබාගත යුතුයි. මොකද මේකේ තිබෙන සීතල ස්වභාවය තරමක් අඩු වුණාට පස්සේ තමයි විදින්නට ඕන. ඒ වගේම තව දෙයක් පැහැදිලි කරන්න ඕන. අපි ඉන්සියුලින් වර්ග කීපයක් තිබෙනවා මේ භාවිතා කරනකොට. කෙටි කාලීන ඉන්සියුලින් කියලා අපි
හඳුන්වනවා මේ soluble insulin. එතකොට මේ soluble insulin නම් බොහෝ වෙලාවට අවර්ණයි. මේක වතුර වගේ තමයි මේ ඉන්සියුලින් වර්ගය. මේකේ බොහෝ වෙලාවට මේ નિયમિત වර්ණය තමයි කහ පාට. ඒ වගේම තවත් ඉන්සියුලින් වර්ගයක් තිබෙනවා කොළ පාට. මෙතන අපි ඒක ගෙනල්ලා නැහැ. ඒ ඉන්සියුලින් වර්ගය ඒ වගේම තව තියෙනවා ද්විත්ව කාලීන ඉන්සියුලින් කියලා මේ ගුරු පාට වර්ගයක්. ඒක පොඩ්ඩක් කිරි පාටයි. අවක්ෂේපණයක් අවලම්බනයක් හැටියට තමයි තිබෙන්නේ. එතකොට මේ කිරි පැහැති ඉන්සියුලින් අපි භාවිතා කරනකොට ෆ්‍රිජ් එකකින් නැත්නම් ශීතකරණයෙන් එළියට රැගෙන අපි මෙන්න මේ විදිහට මෙන්න මේ ආකාරයට අපි අත්ලේ තබා 20 වතාවක් පමණ මෙන්න මෙහෙම රෝල් කර යුතුයි. මෙන්න මේක හොඳින් මතක තබා ගත යුතුයි. ඉන්සියුලින් ලබා ගන්නා රෝගීන් අත්ලේ තබා මෙන්න මෙහෙම විදිහට 20 වතාවක් පමණ රෝල් කර යුතුයි. එතකොට හොඳින් අවලම්බනේ මිශ්‍ර වෙනවා එකක්. අනිත් එක මේ අතේ තිබෙන උෂ්ණත්වයෙන් මේ තරමක් රත් කරගැනීමේ හැකියාවක් තිබෙනවා. ඉන්සියුලින් අපි සිරින්ජයට ලබා ගැනීමට ප්‍රථමව මෙන්න මේ දේ කළ යුතුයි. ඉන්පසු අපට පුළුවන් සිරින්ජයට ඉන්සියුලින් ලබා ගැනීම සඳහා අපට අවශ්‍ය කරන යුනිට් ගණන ඔබට වෛද්‍යවරයා ලබා දී ඇති යුනිට් අපි කියමු යුනිට් 10යි ඔබට උදේට ලබා දීලා නිර්දේශ කරලා දෙන්න. අපි මේ යුනිට් 10ට ප්‍රමාණයක් මේ සිරින්ජයෙන් වාත පරිමාවක් ලබා ගන්නවා. වාත පරිමාවක් සිරින්ජයෙන් මෙන්න මේ විදිහට මේ පිස්ටනයක පහළට ඇදලා වාත පරිමාවක් ලබාගෙන අපට පුළුවන් ඒ වාත පරිමාව මේ සිරින්ජය ඇතුළට මෙන්න මේ ආකාරයට යොදන්න. ඊට පස්සේ ඇතුළට යොදලා අපි ඊට සමාන පරිමාවක් අපට මේකෙන් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඇදලා ගන්නවා ඊට පස්සේ ඔන්න ඔය ආකාරයට අපි දැන් මේ උදාහරණයක් හැටියට අපි යුනිට් 10ක් තමයි මේ ලබා ගත්තේ. ඔබට අවශ්‍ය ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඔබට අවශ්‍ය ප්‍රමාණය මේකෙන් ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. හැබැයි හොඳින් අපි මතක තබා ගන්න ඕන මෙහි වාත බුබුලු නොතිබිය යුතුයි. වාත බුබුලු තියෙනවා නම් මේ විදිහට අපිට මේ බඳට යම්කිසි පොඩි තට්ටුවක් දාලා මේ වාත බුබුලු අඩු කරගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ මොකද වාත බුබුලු තිබෙද්දී අපි නික්ෂේපණය ලබා දීම සුදුසු කාරණාවක් නෙමෙයි. ඒතකොට මේ ආකාරයට අපිට ලබා ගන්නට පුළුවන් සිරින්ජයට ඉන්සියුලින් ඔබට නිර්දේශ කර ඇති ඉන්සියුලින් වර්ගය මෙන්න මේ ආකාරයට සිරින්ජයට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉන්සියුලින් අපට රෝගියාට ලබා දීමට හැකි ස්ථාන තිබෙනවා. විශේෂයෙන් මේ උඩ බාහුවට ලබා දෙන්නට පුළුවන්. මෙන්න මේ කිහිල්ල කෙලින් මේ ඩෙල්ටා පේශියේ අතට ලබා දෙන්නට පුළුවන් ඉන්සියුලින් ඒ අතේ දෙපැත්තටම පුළුවන්. ඒ වගේම කකුලේ මෙන්න මේ කලවේ මැද කොටසට ලබා දෙන්නට පුළුවන් ඉන්සියුලින්. ඒ වගේම මේ පුද්ගලයාගේ මේ නාභිය අපි පෙකණිය කියලා කියනවා. මේ නාභිය වටේටම ඉන්සියුලින් ලබා දීමේ හැකියාවක් තියෙනවා. සෙන්ටිමීටර 2ක් පමණ දුරට උඩට සහ යටට නම් සෙන්ටිමීටර 2.5ක් පමණ ප්‍රදේශයක් පුරා මේ නාභිය වටේම ඉන්සියුලින් ලබා දීමේ හැකියාවක් තිබෙනවා. එතකොට ඉන්සියුලින් අපි ලබා දෙන්නේ බොහෝ වෙලාවට මේ සමේ තියෙන තෙල් තට්ටුවට නැත්නම් අපි කියන එකට සබ්කියුටේනියස් ඉන්ජෙක්ෂන් කියලා කියනවා. සමහරක් විශේෂ අවස්ථාවලදී පේශි වලට ලබා දීමක් සිදු වෙනවා. ඒ වගේම මේ ශිරාගත කිරීමකුත් සිදු වෙනවා. නමුත් ඒ බොහෝ වෙලාවට වෙන්නේ වෛද්‍ය හේතුන් මත වෛද්‍යවරයාගේ නිර්දේශ මත රෝහලක් තුලදී තමයි එහෙම වෙන්නේ. නමුත් ඔබ නිවසේදී බොහෝ වෙලාවට ඉන්සියුලින් ලබා ගත යුත්තේ මේ සබ්කියුටේනියස් නැත්නම් මේ තෙල් ස්තරය තුලටයි. එතකොට තෙල් ස්තරය තුලට තමයි මේ අපි ලබා දිය යුත්තේ. අපි එතකොට මේ අවශ්‍ය ප්‍රමාණය අවශ්‍ය මාත්‍රාව යුනිට් ප්‍රමාණය මෙන්න මේ සිරින්ජයට මේ විදිහට අරගෙන ඊට පස්සේ අපට පුළුවන් පුළුන් කැබැල්ලක් ගන්න පිරිසිදු පුළුන් කැබැල්ලක් මේකට භාවිතා කරන්නට පුළුවන් ඔබට. හැබැයි මතක තබා ගත යුතුයි මේකට අපි බොහෝ වෙලාවට දැන් වෙනත් ඉන්ජෙක්ෂන් භාවිතා කරනකොට අපි මේ සර්ජිකල් ස්ප්‍රීතු භාවිතා කරනවා.
නමුත් සර්ජිකල් ස්ප්‍රීතු භාවිතා කළ යුතු නැහැ මේ ඉන්සියුලින් නික්ෂේපණය ලබා දෙන විට වතුර ස්වල්පයක් හෝ ඔබට සේලයින් තිබෙනවා නම් භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට නිකම්ම මේ වියලි පුළුන් කැබල්ල තබලා නික්ෂේපණය ලබා දෙන්න පුළුවන්. මොකද ස්ප්‍රීතු භාවිතා කිරීම මගින් සමේ අපි කියනවා ඉංග්‍රීසියෙන් ලිපෝ හයිපර්ට්‍රොපි එහෙම නැත්නම් ලිපෝ හයිපෝට්‍රොපි මේ සම පහතට යෑමක් හෝ සම ඉස්සී තීන සමේ තත්වයක් පැන නගින්නට පුළුවන් දීර්ඝ කාලයක් මේ ඉන්ජෙක්ෂන් ලබා දීමේදී. එම නිසා අපි මෙහෙම නිකන් සාමාන්‍ය පුළුන් කැබල්ලක් භාවිතා කරනවා. අපි දැන් පෙන්නනවා මේ අතේ බාහුවට කොහොමද මේ ඉන්ජෙක්ෂන් එක නික්ෂේපණය ලබා දෙන්නේ කියලා. එතකොට අපිට පුළුවන් මේ දැන් අපිට මේ වගේ පුද්ගලයෙකුගේ අපිට මේ සමේ මෙහිම රැල්ලක් හදා ගන්නට පුළුවන් මේ ඉන්ජෙක්ෂන් එක ලබා දෙනකොට. මොකද මේක එහෙම නැති වුණොත් මේක පේශියට යන්නට පුළුවන් මේ ඉන්සියුලින්. එතකොට මේ පේශියට ළඟා වීමෙන් මේ નિયમિત ප්‍රතිඵල අපට හම්බ වෙන්නේ නැහැ. අර සබ්කියුටේනියස් නැත්නම් මේ තෙල් ස්තරයට තමයි ඉන්සියුලින් යා යුත්තේ. එම නිසා මම මෙන්න මේ විදිහට හැමේ රැල්ලක් හදා ගන්නවා. මේ මතක තබා ගන්න ඕන මේ රැල්ල අපි හදන්නේ බොහෝ වෙලාවට අපි දැකලා තියෙනවා මේ සෞඛ්‍ය සේවයේ අයත් මෙන්න මේ අතින් මෙන්න මෙහෙම රැල්ල හදනවා. නමුත් අතින් රැල්ල හැදීම වැරදි. මෙන්න මේ ඇඟිලි දෙක භාවිතා කරලා මේ පහපට ඇඟිල්ල සහ මේ දබර ඇඟිල්ල භාවිතා කරලා මෙන්න මේ වගේ රැල්ලක් හදාගන්න එක තමයි වඩාම සුදුසු. එතකොට මේ විදිහට අපි රැල්ලක් හදාගෙන අපි විදින්නට පළමුවෙන් මෙන්න මේ විදිහට පොඩ්ඩක් ක්ලීන් කරගෙන මෙන්න මේ විදිහට රැල්ලක් හදලා අපි මේ වගේ සාමාන්‍යයෙන් ටිකක් මහත පුද්ගලයෙකුට නම් මේක අංශක 90ටම භාවිතා කරන්නට පුළුවන්. මේ විදිහට අංශක 90ට මේ කටුව සම්පූර්ණයෙන්ම ඇතුල් කරලා ඊට පස්සේ මේ නික්ෂේපණය ලබා දීලා තත්පර 10ක් පමණ මෙහෙම අල්ලන් ඉන්න පුළුවන්. මොකද එහෙම නැත්නම් මේක ඉන්සියුලින් ද්‍රාවණය පිටතට පැමිණෙන්න පුළුවන්. ඒ නිසා අපි තත්පර 10ක් පමණ අල්ලා සිටලා එකපාරම මේ කටුව ඉවතට ඇදලා ගන්නට පුළුවන්. එතකොට ඒ වගේම මේ ලබා දීපු ස්ථානයේ ගොඩක් වෙලාවට මේ මසාජ් කිරීම එහෙම කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ලබා දුන්නට පසුව ගොඩක් බොහෝ වෙලාවට දැන් අපි කියනවා මේ කෙටි කාලීන ඉන්සියුලින් එහෙම නැත්නම් මේ සොලියුබල් ඉන්සියුලින් මේ කහපාට ඉන්සියුලින් වගේ වර්ගයේ මිනිත්තු 20ක් 30ක් විතර ඇතුළත ඔබ ආහාර ගත යුතුයි නික්ෂේපණය ලබා ගත්තාට පසුව. එතකොට ඒක හොඳින් මතක තබා ගන්න ඕන. ඔබේ ආහාරය පළමුවෙන් සූදානම් කරලා තමයි නික්ෂේපණ ලබාගත යුත්තේ. මොකද ආහාර සූදානම් නැත්නම් නික්ෂේපණ ලබා ගැනීම නොහැකියි ඔබට. මොකද සීනි අඩු වීමේ ප්‍රශ්නයක් ඔබට පැන නගින්නට පුළුවන් ඉන්සියුලින් ලබා දීමෙන් පසුව. ඒ නිසා විශේෂයෙන් ඒක මතක තබා ගන්න ඕන. අවුරුදු මිනිත්තු 20ක් 30ක් ඇතුළත ඔබේ ආහාරය ලබා ගත යුතුයි. ඒ වගේම විශේෂයෙන්ම මේ රෝගීන් මේ ආහාර ගත්තට පසු පැය භාගයක් පමණ පොඩ්ඩක් ඇවිදිනවා නම් ඒ ඉන්සියුලින් වල ක්‍රියාකාරීත්වය හොඳින් ඔබේ ශරීරයට ලබා ගන්නට පුළුවන්. මේක ගර්භණී මව්වරුන් විශේෂයෙන් ගර්භණී කාලයේදී බොහෝ වෙලාවට ඉන්සියුලින් ලබා දෙනවා. මේ අය මේ ගොඩක් වෙලාවට ඉන්සියුලින් මේ අරගෙන ආහාර ලබාගෙන පැය භාගයක් පමණ ඇවිදිනවා නම් ඔබේ ක්‍රියාකාරීත්වය ඒ වගේම ඉන්සියුලින් වල තියෙන ක්‍රියාකාරීත්වය හොඳින් ඔබගේ ශරීරයට ලබා ගන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම මේ සිරින්ජයක් අපි සාමාන්‍යයෙන් අපේ රෝහලේදී නම් මේ සිරින්ජයක් අපි එක් වතාවයි භාවිතා කරන්නේ. අපි ඩිස්පොසිබල් සිරින්ජස් කියලා කියනවා. නමුත් ඔබට මේ සිරින්ජර් බොහෝ වෙලාවට මේ වෙළඳපොලෙන් ගන්නට වෙනවා. එතකොට මේක සාමාන්‍යයෙන් රුපියල් 15ක් 12ක් ඊටත් වැඩියෙන් අලෙවි වෙන අවස්ථාත් අපි දැකලා තිබෙනවා. එම නිසා ඔබට මේ සිරින්ජය මිල අධික නිසා ඔබට මේ සිරින්ජය බොහෝ වෙලාවට ඔබට පුළුවන් 3 වතාවක් පමණ භාවිතා කරන්නට. ඔබට මේ ඉන්ජෙක්ෂන් එක ලබා දීලා මේ ආකාරයට මේ කටුව කොහෙවත් ගෑවෙන්නේ නැති වෙන්න නැත්නම් කන්ටැමිනේට් වෙන්නේ නැති වෙන්න මේ විස බීජයන් නැති වෙන්නට ඊටාම සුරක්ෂිතව මෙහි
ඇසුරුමෙත් බහලා ශීතකරණයේ තිබෙනවා නම් ශීතකරණයෙම තබා ගන්නට පුළුවන්. එහෙමත් නැත්නම් ඔබට ශීතකරණේ නැත්නම් ඔබ මේ විදිහට අර කලයක ඉන්සියුලින් ගබඩා කරන කෙනෙක් නම් ඔබට ඉතා පිරිසිදු පෙට්ටියක මේ සිරින්ජය බහලා ලාච්චුවක වගේ තියාගන්නට හැකියාව තිබෙනවා. නමුත් යම්කිසි කෙනෙකුට හැකියාවක් තිබෙනවා නම් ආර්ථිකව හැකියාවක් තිබෙනවා නම් මේ එක සිරින්ජයක් එක් වතාවකට භාවිතා කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම ඔබ මේවා ඉවත් කරනකොට හොඳ භාජනයක් එක්තරා හොඳ අපි රෝහලේදී නම් ෂාබ්බින් කියලා භාවිතා කරනවා තියුණු කටු ඉවත් කරන භාජනේ. ඒක ඔබටත් පුළුවන් පෙට්ටියක් ඒකටම තියාගෙන මේ කටු ගොඩක් එකතු වුනහම එක්කෝ මේ gedara වත්තේ වලක් කොටලා වල දාන්නට පුළුවන්. එහෙමත් නැත්නම් ඔබට රෝහලට පැමිණෙනකොට මේ කටු ගොඩක් එකතු වුනහම රෝහලට ගෙනත් දීමන්නත් පුළුවන්. අපිට පුළුවන් ඒවා මේ අර ඉන්සිනරේටර් කියලා රෝහලේ තියෙනවා. ඒකට ඒව විනාශ කරන්න පුළුවන් ඒ ආකාරයට. ඔව්. එතකොට මේ විදිහට තමයි ඉන්සියුලින් කටුව භාවිතා කරලා අපි විදගන්නේ. ඊට අමතරව අපිට ඉන්සියුලින් විදීමේ නවතම ක්‍රමවේදය තමයි මේ ඉන්සියුලින් පෑන භාවිතා කිරීම. එතකොට ගොඩක් අය දැන් පෑනට යොමු වෙලා ඉන්නවා. ඒක ඇත්තටම වෛද්‍යවරුත් ගොඩක් නිර්දේශ කරනවා මේ පෑන භාවිතා කිරීම ගොඩක් පහසුයි. මොකද මේකෙන් තියෙන මේ අපට ලැබෙන වේදනාව බොහොම අවමයි. ඒ නිසා මේ පෑන භාවිතා කිරීම ගොඩාක්ම මම හිතන්නේ මේ උචිතයි. මේ විදිහට අපිට ඉන්සියුලින් පෑනක් භාවිතා මේක තමයි මේ වගේ පෑනක් අපිට මේක ඉන්සියුලින් පොරවපු කාට්‍රිජ් අපි දැන් අපි දන්නවා අර තුවක්කු වලට අපි පතුරන් දානවා. ඒ වගේම මේ වගේ ඉන්සියුලින් පෑනටත් අපි ඉන්සියුලින් පුරවපු කාට්‍රිජ් යොදන්නට පුළුවන්. එතකොට මේ ඉන්සියුලින් පුරවපු කාට්‍රිජ් එකක් මේකට යොදලා තියෙනවා. ඊට පස්සේ මේකට මෙන්න මේ ආකාරයට කටුවක් යොදා ගන්නට පුළුවන්. මේක තාම සියුම් කටුවක් තියෙන. අපි අර ගේජ් වලින් කියනවනේ 31 හෝ 30 වගේ තමයි. මෙන්න මේක තමයි මේ කටුව. මේක සමීප ඡායාරූපයකින් පෙන්වන්න පුළුවන්. ඊටාමත්ම සියුම්. මේක අපිට මේ විදිනවා ගොඩක් වෙලාවට දැනෙන්නේවත් නැති තරම් වේදනාව අවමයි. එතකොට මේ කටුවේදී ඔබට ඉන්සියුලින් විද ගන්නට පුළුවන් මෙන්න මේ ආකාර. මෙතන තියෙනවා මේ පොඩි ඩිස්ප්ලේ එකක්. අපට අවශ්‍ය ඉන්සියුලින් ප්‍රමාණය මේකෙන් කරක ගන්නට පුළුවන්. මේකෙන් ක්‍රමාංකණය කරලා තියෙනවා අංක. මෙන්න මේ ආකාරයෙන් ඉන්සියුලින් අපිට යුනිට් 10ක් අවශ්‍ය නම් මෙන්න 10 ළඟට මේ කරකලා ගන්නට පුළුවන්. අපිට 20ක් අවශ්‍යයි නම් මෙන්න මේ ආකාරයට 20 ලබා ගන්නට පුළුවන්. අපි කියමු ඉන්සියුලින් අපිට මාත්‍රාව වෛද්‍යවරයා 20ක් නිර්දේශ කරලා තිබෙනවා නම් අපිට මේකත් අර විදිහම ලබා දීමේ හැකියාව තිබෙනවා. මේ ආකාරයටම අපිට මේ සමේ රැල්ලක් හදලා මේකත් අංශක 90ට කෙලින්ම ඉන්ජෙක්ෂන් කරන්න පුළුවන්. අපිට තියෙන්නේ මේක මෙහෙම කටු ඇතුල් කරලා මේ පිස්ටන් එක මෙන්න මෙහෙම තද කිරිල්ල පමණයි. මේක ඊටාත්ම මේ හොඳ ක්‍රමයක්. ඒ නිසා ඉන්සියුලින් පෑන් වලට යොමු වීමත් මම හිතන්නේ ඊටාත්ම හොඳයි හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. අනිත් එක මේක පෑනේ වාසි ගොඩාක් තියෙනවා. විශේෂඥ වෛද්‍යතුමියත් පැහැදිලි කරා. මේක අපට ඕන නම් මේ සාක්කුවේ දාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ කාර්යාලයේ සේවයට යන කෙනෙකුට ඕන නම් උදේට සාක්කුවේ දාගෙනත් ගියයි. මේක ශීතකරණයේ තැබීම අනවශ්‍යයි. නමුත් සාමාන්‍යයෙන් ඔබ ගෙදර ඉන්න අවස්ථාවල වැඩි රස්නේ තියෙන ප්‍රදේශවල නම් ඔබ ජීවත් වෙන්නේ එතකොට මේ ශීතකරණයේ තබන්න පුළුවන්. එහෙම නැත්නම් ශීතකරණයේ තැබීමක් අවශ්‍ය වෙන්නේ නැහැ.
නිවැරදි ආකාරයෙන් ඉන්සුලින් භාවිතා කරන්නේ කොහොමද කියන එක ඔබ ඉතාමත් හොඳින් දැනගත්තා. ඉතින් මීළඟට වෛද්‍යතුමනි මට මතුවෙන ගැටලුවක් තමයි ඉන්සුලින් භාවිතා කිරීමේදී ඇතිවන හයිපෝග්ලයිසෙමික් තත්ත්වය. එහෙමත් නැත්නම් අර සීනි අඩුවීම කියන තත්ත්වය. බොහෝ විට රෝගීන් අපිට ඇවිල්ලා කියන දෙයක් තමයි මේ සුගර් අඩු වුණා. එහෙම නැත්නම් මේ ඉන්සුලින් භාවිතා කිරීම නිසා සීනි ගොඩාක් අඩු වෙලා අපහසුතාවයන් වලට පත් වුණා කියන කාරණය. වෛද්‍යතුමනි මේවැනි තත්ත්වවලින් අපි වැළකීම සඳහා අනුගමනය කළ යුතු විශේෂ ක්‍රමවේදයන් පවතිනවා. ඔව් එතකොට අපි දැන් ඉන්සුලින් එකක් තමයි අපි ඉන්සුලින් ගන්නවා නම් අපේ ළඟ කෑම තියෙන්න ඕනේ ඉන්සුලින් ගන්න. මොකද අපි කලින් පැහැදිලි කරා වගේ මේ ඉන්සුලින් අරගෙන පැය භාගයක් ඇතුළත අනිවාර්යෙන්ම ආහාරය ගත යුතුයි. එම අදාළ කෑම වේල ගත යුතුයි. සමහරක ඉන්සුලින් වර්ග තියෙනවා අපි නිින්දට කලින් මේ විදින ඒවා ඒව ගැන නෙමෙයි මේ කතා කරන්නේ කෑම වේල් වලට කලින් නිර්දේශ කරන ඉන්සුලින් එක අත්‍යවශ්‍යයෙන්ම පැය භාගයක් ඇතුළත කියන්නේ පැය භාගයකින් කෑම වේල ලබා ගන්න ඕනේ. එහෙම නැති වුණොත් හයිපෝග්ලයිසීමියා තත්ත්වය, ඒ කියන්නේ අඩු සීනි තත්ත්වය ඇති වෙන්න අවදානමක් තියෙනවා. ඊටත් අමතරව අපි හැම දිනකම ලබා ගන්න ඕන පිෂ්ඨයේ ප්‍රමාණය ආසන්න වශයෙන් නියත ප්‍රමාණයක් ගන්න ඕනේ. මොකද අපි මේකෙදී අපි දෙන ඉන්සුලින් මාත්‍රාව ෆික්ස් කරලා තමයි දෙන්නේ. ෆික්ස් කරලා කියන්නේ අපි දෙන ඉන්සුලින් මාත්‍රාව අපි කන කෑමට අනුව වෙනස් වෙන්නේ නැති අවස්ථාවලදී අපි හැම දිනයකම ලබා ගන්න ඕනේ පිෂ්ඨයේ ප්‍රමාණය ආසන්න වශයෙන් සමාන විය යුතුයි. සමහරක් දවස්වලට අපි පිෂ්ඨය පාවිච්චි නොකර මේ කියන්නේ එළවලු විතරක් තම්බල කාලා ඒ වගේ දවසක ඉන්සුලින් ගැහුවට පස්සේ අපිට පස්සේ ලැබෙන සීනියගේයි ලොකු බත් පිඟානක් කාලා එම ඉන්සුලින් මාත්‍රාවම කාලිවර වෙලා අපි බැලුවට පස්සේ සීනි මට්ටමේගේයි ගොඩක් ලොකු වෙනසක් තියෙන්න පුළුවන්. ඒක නිසා අපි එම ලෙඩුන්ට කියන්නේ අපි දෙන ඉන්සුලින් මාත්‍රාව ෆික්ස් කරපු අවස්ථාවලදී ඒ කියන්නේ අපි උදේට 12යි රැට 10යි වගේ එහෙම අපි නිර්දේශය කරනවා නම් අපි හැමදාම ඒ ලෙඩට කියන්නේ ඒ ප්‍රමාණයම ගන්න ඕන කියලා නම් හැමදාම ගන්න ඕනේ කාබෝහයිඩ්‍රේට් පිෂ්ඨ ධාතු ප්‍රමාණයත් ආසන්න වශයෙන්වත් සමාන විය යුතුයි. එහෙම නැතිව සමහරක් දවස්වල විතරක් අධිකව කෑම පාලනය කරන්න ගියොත් හයිපෝග්ලයිසීමියා තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. අපි කෑම පාලනය කරනවා නම් හැමදාම එම චර්යාවම කියලා අන්න ඒකට ගැලපෙන විදිහේ ඉන්සුලින් මාත්‍රාව වෛද්‍යවරයාට කියලා නිර්දේශ කරගන්න ඕන. මේ වගේ තත්ත්ව ඇති වෙන්නේ නැහැ අපි අර කාබ් කවුන්ටින් කියන තත්ත්වෙදි. කාබ් කවුන්ටින් කියන්නේ තවත් ඉන්සුලින් දෙන ආකාරයක් තියෙනවා. අපි කෑම පිඟානේ අපි එදාට ගන්න තියෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ගණන් කරලා ඒකට අදාළ ඉන්සුලින් විදින ක්‍රමයකුත් තියෙනවා. ඒක අපි ගොඩක් වෙලාවට නිර්දේශ කරන්නේ මේ ටයිප් 1 දියවැඩියා ලෙඩුන්ට. ඒ කියන්නේ අර ඉන්සුලින් අත්‍යවශ්‍යම වෙන අයට මොකද ඒගොල්ලන්ට අපි ඉන්සුලින් මාත්‍රා 4ක් නිර්දේශ කරනවා. ඒ වගේ වෙලාවෙදී අපි එක ඉන්සුලින් එකක් බේසල් ඉන්සුලින් එක විදිහට පාවිච්චි කරනවා. ඊට අමතරව කෑම වේල් වලට කලින් කෑම වේල් 3ටම කලින් ගන්න ඉන්සුලින් අපි ඒගොල්ලන්ට නිර්දේශ කරනවා. අන්න ඒ වගේ අවස්ථාවේදී නම් අපිට පුළුවන් කාබ් කවුන්ටින් කරලා අපි කන කෑම වේලට අනුව ඉන්සුලින් නිර්දේශ කරගන්න. ඒ අවස්ථාවේදී මම අර කියපු එක අදාළ වෙන්නේ නැහැ. හැබැයි අපි ෆික්ස් කරලා ඉන්සුලින් ડોස් එක කියලා තියන අයගෙන අනිවාර්යෙන් ඒ සමාන කාබෝහයිඩ්‍රේට් ධාතු ප්‍රමාණයක් තමයි අරගන්න ඕනේ. අනිත් එක තමයි ව්‍යායාම කරනවා නම් අපි හැමතිස්සෙම ව්‍යායාම කරන්න කියලා කියනවා දේවැඩියාව තියෙන ලෙඩුන්ට එම ව්‍යායාමව නිරත වෙන්න යනවා නම් ඉන්සුලින් අරගෙන නම් යන්නේ අත්‍යවශ්‍යයෙන් එම කෑම වේල අරගන්නවා. ඊටත් අමතරව අමතර කම්ප්ලෙක්ස් කාබෝහයිඩ්‍රේට් එකක්. ඒ කියන්නේ අමතරව ගන්න සංකීර්ණ පිෂ්ඨයේ ප්‍රමාණයක්. ඒ කියන්නේ මේ විදිහට අපිට ගන්න පුළුවන් කෙසෙල් ගෙඩියක්. ඊට අමතරව පොඩි පාම් පෙති දෙකක්. එහෙම නැත්නම් බිස්කට් තුනක්. අන්න ඒ වගේ දෙයක් අපිට අරගෙන ඉන්සුලින් ගන්න අයගෙන මේ කියන්නේ ඒ වගේ දෙයක් අරගෙන තමයි අපි ව්‍යායාමයේ නිරත වෙන්න ඕනේ. ඒ කියන්නේ අමතර කාබෝහයිඩ්‍රේටයක් අපි අරගෙන තමයි ව්‍යායාමයේ නිරත වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට ව්‍යායාමයේ අතරතුර කලන්ත තත්වයක්, සීනි අඩු තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් අනිත් එක තමයි ස්ට්‍රික්ට් බ්ලඩ් කන්ට්‍රෝල් එකක්. ස්ට්‍රික්ට් බ්ලඩ් කන්ට්‍රෝල් එකක් කියන්නේ අපි ගොඩක් HbA1c අගය අඩු අගයකට ගේන්න වෙන අවස්ථාවලදී අපිට හයිපෝග්ලයිසීමියා තත්වයක් ඉඳහිට දක්නට ලැබෙන්න පුළුවන්. ඉතින් මේ තත්වය අපි කියන්නේ මාසෙකට සැරයක් හෝ මාස දෙක තුනකට සැරයක්
එන හයිපෝග්ලයිසීමියා තත්ත්වයක් ඕනෑම කෙනෙක්ගේ දක්නට ලැබෙන්න පුළුවන් වෙනවා. මොකද අපි සීනි වැඩි අගයකදී ඉඳලා අඩු අගයකදී කියන්නේ තදින්ම බ්ලඩ් ෂුගර් කන්ට්‍රෝල් කරන අවස්ථාවකදී මේ වගේ හයිපෝග්ලයිසීමියා එකක් එන්න පුළුවන්. පුංචි බාධා කිරීමක් තියෙනවා වෛද්‍යතුමියනේ යම් අවස්ථාවක රෝගී පුද්ගලයෙකුට මේ හයිපෝග්ලයිසෙමික් තත්ත්වයක් ඇති වුණොත් එහෙම නැත්නම් මේ සීනි අඩු තත්ත්වයක් ඇති වුණොත් අපි මොකක්ද කරන්නට ඕනේ? ඒ වගේම මේ සීනි අඩු තත්ත්වයක් කියලා හඳුනාගන්නේ කොපමණ ප්‍රමාණයකට සීනි අඩු වුණොත්ද? ග්ලූකෝමීටර් එකෙන් බලන බ්ලඩ් ෂුගර් ලෙවල් එක 70කට වඩා අඩු වුණොත් මිලිග්‍රෑම් per deciliter 70ට වඩා අඩු වුණොත් අපි ඒකට කියනවා සීනි අඩු තත්ත්වයක් කියලා. ඒ වගේ වෙලාවකදී අපි කරන්න ඕන දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි අපි සරල කාබෝහයිඩ්‍රේට් එකකුයි සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් එකකුයි දෙකම එකට ගන්න ඕන. සරල කාබෝහයිඩ්‍රේට් එකක් විදිහට සඳහන් වෙන්නේ ග්ලූකෝස්. ග්ලූකෝස් තේ හැන්දක ප්‍රමාණයක් අපි ඒ වෙලාවටම කට දා ගන්න ඕනේ. එහෙම නැතිනම් ඒ වෙනුවට අපිට ගන්න පුළුවන් සීනි දාලා තේ එකක් පාවිච්චි කරන්න ඕනේ. අන්න ඒ දෙක තමයි අපි සරල කාබෝහයිඩ්‍රේට් විදිහට සලකන්නේ. ඒත් එක්කම මේ සරල කාබෝහයිඩ්‍රේට් ඇඟේ ගොඩක් වෙලා සීනි වැඩි කරලා පවත්වා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අපි ඒත් එක්කම හැමතිස්සෙම සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් එකකුත් ගන්න ඕන. සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් එකක් කියන්නේ අපිට ගන්න පුළුවන් ඒ වෙලාවෙදී බත් කෝප්ප භාගයක ප්‍රමාණයක්. එහෙම නැතිනම් පාම් පෙති දෙකක ප්‍රමාණයක්. එහෙම නැතිනම් අපිට ගන්න පුළුවන් බිස්කට් 3ක්. අන්න ඒ වගේ දේකුත් අපි ඒකට එකතු කර ගන්න ඕනේ. මොකද නැතිනම් අර සරල කාබෝහයිඩ්‍රේට් එක වැඩ කරලා ඉවර වෙනකොට අපේ සීනි ආයෙ පාරක් අඩු වෙන්න පුළුවන්. ඒක නිසා හැමතිස්සෙම සරල කාබෝහයිඩ්‍රේට්යයි සංකීර්ණ කාබෝහයිඩ්‍රේට්යයි දෙකම එකම වෙලාවේ සීනි අඩු වෙච්ච වෙලාවක අරගන්න ඕනේ. අද දිනේදී මේ නියුට්‍රින්ට් පෝ වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිට. ලෝක දියවැඩියා දිනය සම්බන්ධයෙන් සිදු කරන්නා වූ වැඩසටහනට සමගාමීව තමයි නියුට්‍රින්ට් පෝ වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ. ඔබ විශාල දැනුමක් මේ දියවැඩියාව සම්බන්ධයෙන් ලබා ගන්නට ඇති කියලා විශ්වාස කරනවා. තවත් අරුත්බර වැඩසටහනකින් හමු මේ බලාපොරොත්තුෙන් අපි ඔබෙන් සමුගන්නවා. එතෙක් ඔබට සුවත දිවියක් ප්‍රාර්ථනා කරනවා.